මේ වෙනකොට උද්දත වෙලා තියෙන තත්ත්වයට එක්ක පුතේ අපිට Zoom live එකකට යන්න සෑහෙන ප්‍රශ්න තියෙනවා. මොකද මට කරන්ට් එක තියෙනකොට අම්බලන්ගොඩට කරන්ට් එක නැහැ. අම්බලන්ගොඩ කරන්ට් එක තියෙනකොට බලපිටියේ කරන්ට් එක නැහැ. හරි. ඒ විදිහට සෑහෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. රිපීට් එකත් එහෙමයි. අපිට 6 මාට ක්ලාස් එක කරොත් ආය 9 මාට රිපීට් එක දාන්න විදියක් නැහැ. හරි. ඒ හින්දා මම පොදුවේ මේ තත්ත්වය සම්මානය වන තෙක් වීඩියෝ එක YouTube channel එකට තමයි දාන්නේ. මම නියමිත කාලයක් ඔයගොල්ලන්ට දෙනවා. ඒ කාලෙන් පස්සේ බහුවර්ණ විවරණ වීඩියෝව මට හදලා එවන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ අපි YouTube දාන කාල සීමාවක් තුල පුළුවන් තරම් කෙටි කාලයක් තුල මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි 100% අංග සම්පූර්ණව කිසිම කාරණාවක් ඔයගොල්ලෝගෙන් මග නොහැරෙන විදිහට සාකච්ඡා කරන්න අනිවාර්යයෙන්ම බලා ගන්නම්. මොකද ඉක්මනට මේක කරන්න ඕනේ. ළමයි වීඩියෝවක් එක දිගට පැය දෙකමාරක් තුනක් බලන සම්භාවිතාවය අඩුයි. ඒ හින්දා ඉක්මනින් පැය එකමාරක් තුන මේ ප්‍රශ්න 25 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේක නතර කරන්න බෑ. නතර කරොත් වඩා කප්පල් වෙන්න අපි මෙච්චර කල් කරන් අපි මේ වැඩපිළිවෙලේ හින්දා අකණ්ඩව මේක ඉදිරියට යනවා. මම WhatsApp සමූහයට දාන මැසේජ් හොඳට බලන්න. ඒවල කියලා තියෙන දේවල් ඒ විදිහට අනුගමනය කරන්න කියලා කොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. අපි යනවා පස්වෙනි පේපර් එකේ උත්තර ටික බලලා සාකච්ඡා කරන්න. හරි. හොඳට අහගෙන ඉන්න මේ සාකච්ඡා කරන ඒ වගේ ඒ වෙලාවේ ස්ක්‍රීන්ෂොට් ගන්න. නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ විවරණය ඒ මොහොතේ හදන්න. මොකද මට විවරණ අනිවාර්යෙන් එවන්න වෙනවා. අනිවාර්යයි ඒක. හරි. ඉස්සරහදී විවරණ ගෲප් එකක් වෙනම හැදේවි. ඒ ගෲප් එකට හැමෝගෙම විවරණ ඇවිල්ලා තියෙන්න ඕනේ. මොකද වීඩියෝ එක බැලුවයි කියලා මට තියෙන සහතිකය තමයි ඒ විවරණ සටහන් ටික PDF ටික ඒක අනිවාර්යෙන් එවන්න ඕනේ. හරි. පටන් ගන්නකොටම ඕල් එකක් දෙන්න වෙනවා. උත්තරේ මෙතන සටහන් වෙලා නැහැ. පොඩි මුද්‍රණ දෝෂයක් හින්දා අපි කතා කරමු. P සමානයි AE ධන BG වර්ග. අපෙන් අහන්නේ B බෙදීමේ P කියන්නේ පීඩනය. හරි. E කියන්නේ ශක්තිය. පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. බලය ml තීරණ දෙක වර්ග බලයෙන් බෙදුවහම හරි. අපිට ගත්තයි P සමානයි AE එකෙන් A ගන්න පුළුවන්. පීඩනයේ මානය එන්නේ ml ඍණ 1 තීරණ 2 ශක්තිය මානය ඕනේ. ශක්තිය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. හරි. ඉවර වෙනවා ml වර්ග තීරණ 2. ඒ ටික කැපිලා ගියාම එනවා L ඍණ 3ක්. ඒකේ මානය. ඊට පස්සේ අපිට ආයෙත් ගන්න පුළුවන් B ඕනේ. P වල මානය සමානයි B වල මානය G වල මානය වර්ගය. P වල මානය ml ඍණ 1 තීරණ 2 G කියන්නේ LT ඍණ 2 වර්ග වුණාම L වර්ග තීරණ 4 තමයි B වල මානය. D වල මානය එනවා M L ඍණ 3 T වර්ගය. දැන් මොකක් කරේ අතවස්වීමක් වෙලා තියෙන උත්තරේ එන්නේ ml බිඳුව T වර්ගයනේ. උත්තරේ තියෙනවා B බෙදීමේ යහන්නේ. m L වල නැහැ L බිඳුව T වර්ගය. උත්තරේ 2. අංක 2 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර කොටස් 24ක් සමාන කොටස් 25කට බෙදීමෙන් සාදා ඇති වර්නියර් කැලිපරයකින් පැත්තක දිග 12 සෙන්ටිමීටර වන සම්ප්‍රස්ථාකාර ආස්තරයක
වර්ගඵලය සිවීමේදී සිදුවන ප්‍රසත් දෝෂය වන්නේ. වර්ගඵලය සිවීමේදී අහන්න. ගමනුම් බෙදීම් පාඨාංකයනේ මොකද? වැඩි කිරීම 100% ප්‍රසත් දෝෂය වෙන්නේ. හරි. ඒ කියන්නේ ඩෙල් බෙදීම L හරි. ඕසන ප්‍රසත් දෝෂය. හරි. හැබැයි අපි දන්නවා වර්ගඵලය කියන්නේ ටික වැඩි කිරීම පළල. හරි. ඒක L නම් ආයෙ ඉදින් මුල වෙන්න ඕනේ. L වර්ගයක්. හරි. අපි මේ හොයන්නේ L වර්ගයේ ප්‍රසත් දෝෂය. එහෙනම් අපි හොයන්නේ හරි. ඩෙල්ටා L වර්ග බෙදීම L වර්ග කියලා හොයන්නේ. එතකොට මෙන්න මෙතන දෙකෙන් ගුණ වෙන්න ඕන. හරි. වර්ගයක් තියෙනවා. දෙවාරයක්. හරි. කුඩා බිඳුම් බෙදීම පාඨාංක. කුඩා බිඳුම් කියන්නේ 24ක් 25ක් බෙදලා තියෙනවා. කුඩා බිඳුම කියන්නේ ප්‍රධාන පරිමාණ කොටස දෙක අනුගමන වර්ණි කොටස දෙක. ප්‍රධාන පරිමාණය 1යි 24ක් බෙදලා තියෙන 25ක්. ඒතර වර්ණි කොටසක් මෙච්චරයි. එනවා 25න් 1යි කියන්නේ. හරි. කුඩා බිඳුම එකේ 25. හරි. ඝන පාඨාංකය සෙන්ටිමීටර 12යි කියන්නේ මිලිමීටර 120. ඒ දෙක කැපුණාම 60යි. උත්තරේ එන දෙක. ඉස්කුරුප්පු අමානක ඉද ගෙවී යාම නිසා කිනිහිර සමග ස්පර්ශ කළ වෘත්තාකාර පරිමාණයේ ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය සමග ඒක රේඛීය උපිතයි. එමෙ ඉස්කුරුප්පු අමානෙන් කම්බීක විශ්කම්දා පාඨංග ලබාගත් විට විශ්කම් සඳහා නිවැරදි අගය. දැන් මේකෙදි වෙන්නේ අපි හරියට ගත්තොත් ප්‍රධාන පරිමාණයේ බිඳුව මෙතන තියෙනකොට एक बिंदु तीनों तर මෙතන දෝෂ වෙලා තියෙන්නේ හනු ගෙවිලා. හරි. ඒතර හනු ගෙවුනහම මේක යනවා ඉස්සරහ. හරි. අද වෙලා තියෙන ආරම්භයේ ගෙවී යාමකදී වෙන්නේ උඩ ආරම්භයේ මෙයා පටන් ගන්න ඕන තැනට වඩා පිටිපස්සෙන් පටන් ගන්නවා. හරි. අපි මේකට කියනවා ඝන පාඨාංකය කියලා. හරි. ආරම්භයේ ඝන පාඨාංකයක් තියෙනවා.
ආරම්භයේ ඍණ පාඨාංකයක් තියෙනවා නම් අපි ගන්න මිනුමට ඒ පාඨාංක එකතු කරන්න ඕන. හරි. උත්තරේ වෙන්නේ දෙක. හරි. ඔයගොල්ලෝ විවරණේ හැම ප්‍රශ්නයකම අන්තිමට හරි. මේ වෙනලකි හරි. ඔන්න ඔය විදිහට ඉරි ගහලා වෙන් කරලා හරි. දකුණු පැත්ත කෙළවරෙන් උත්තරේ ලියන්න. හරි. මේකේ ඕන ඔයගොල්ලන්ට මේ හනු ගෙවි යාමකද එන්නේ. හනු මල කෑමකදී වෙන්නේ මේ බිඳුව පල්ලෙහා හිර වෙනවා. හරි. ඒක ආරම්භයේම දර පාඨාංකයක් වෙනවා. හරි. එකක් අදින්න පුළුවන්. වස්තුවක් මත 7යි 12යි 17යි යන බල තුනක් ක්‍රියාත්මක වෙනවලු. ඒකෙන් දෙන්න බැරි සංප්‍රයුක්තය අහනවා. ගන්න බැරි සංප්‍රයුක්තය. මේකෙන් විශාලම සංප්‍රයුක්තය හම්බ වෙන්නේ මේ අපි ගමු කුඩාම සංප්‍රයුක්තය. කුඩාම සංප්‍රයුක්තය හම්බ වෙන්නේ මොන වෙලාවේද? කුඩාම සංප්‍රයුක්තය හම්බ වෙනවා 17 එක පැත්තකට තිබිලා 12යි 7යි මේ පැත්තට තිබිලා. ඒතර හම්බ වෙනවා සංප්‍රයුක්තය මෙන්න මේ පැත්තට දෙකක්. විශාලම සංප්‍රයුක්තය මේ බල සියල්ලම එකම පැත්තට ආවොත් 17යි 12යි 7යි. හරි. 17යි 12යි 29යි 29යි 7යි 36යි. හරි. එහෙනම් මේ R කියන අගය දෙකට වඩා කුඩා වෙන්න ඕන සමාන වෙන්නත් පුළුවන් 36ට වඩා දෙකට වඩා විශාල වෙන්න ඕනේ සමාන වෙන්නත් පුළුවන් 36ට වඩා කුඩා වෙන්නත් ඕන. හරි. ඔය අතරේ ගත්තාම උත්තර දෙකක් එනවා. ගොඩකින් ඍණ ගණන් ගන්න පුළුවන් නේද? මේ මෙන්න මෙතන සංප්‍රයුක්තය හරි 17යි 19යි. ඒතර දෙකක් එනවා. ඒතර මේ පැත්ත ධන කියලා ගත්තොත් එක ඍණ වෙන්න පුළුවන්. මේ පැත්තට මාරු කරමු. මේ පැත්ත ධන දිශාව කියලා ගමු බලේ. ඒක දැන් සංප්‍රයුක්තය තියෙන ඍණ දෙක. එහෙනම් සංප්‍රයුක්තය ඍණ දෙක 37 අතර තියෙනවා. හරි. එහෙනම් අටයි නිව්ටන් කියන එක ගන්න බෑ. උත්තරේ වෙන්නේ 5. ප්‍රශ්නේ වස්තුව මත ක්‍රියා කරන බල පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකන්න. වස්තුව මත ක්‍රියා කරන බල තුන ඒකලක්ෂ වේ නම් සංප්‍රයුක්තය ශුන්‍ය වේ. බල තුන ඒකලක්ෂමයි කියලා සංප්‍රයුක්තය ශුන්‍ය වෙන්නේ නැහැ. හරි. බල තුනක් යටතේ සංකෘත වෙන්න නම් බල දෙකක එකතුව අනෙක් බලයට විශාලත්වයේ සමාන වෙලා හරි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්නත් ඕනේ. ක්‍රියා රේඛාව එකක් වෙන්නත් ඕනේ. ඔය ක්‍රියා රේඛාව එකක් වෙන කතාව තමයි ඒකලක්ෂණයි කියන එකෙන් අල්ලන්නේ. ඒතර බල තුන ඒකලක්ෂණයි කියලා ගමන් හරි සංප්‍රයුක්තය ශුන්‍ය වෙන්නේ නැහැ. වස්තුව මත බල පද්ධතියක් ක්‍රියාත්මක වන විට බල පද්ධතියේ සංප්‍රයුක්ත දිශාවට වස්තුව චලනය විය යුතුය. හරි. ඔතන පොඩි කතන්දරයක් තියෙනවා. චලනය වෙනවයි කියන එකයි ත්වරණය වෙනවයි කියන එකයි දෙකක්. හරිද? දැන් අපි හිතමු වස්තුවක් චලනය වෙමින් ඉන්නවයි කියලා. හරි. චලනය දැන් අපි මුලින්ම ගමු ඉස්සර වස්තුව. නිශ්චල වස්තුවක් තියෙනවා.
මෙයා මත බලයක් ආපු ගමන් හරි මෙයා බලයේ දිශාවට ත්වරණය වෙනවා. හරි ඒ කියන්නේ එම දිශාවටම චලනය වෙනවා. හැබැයි චලනය වෙන වස්තුවක් ගමු. වස්තුව මේ පැත්තට යමින් ඉන්න. බලයක් එනවා මේ පැත්තට. දැන් මොකද වෙන්නේ? බලයේ දිශාවට මන්දනය වෙනවා. sorry. මෙයා බලයේ දිශාවට ත්වරණය වෙනවා. හැබැයි ප්‍රවේගයක් තියෙනවනේ. ඒ ප්‍රවේගී පැත්තට තමයි යන්නේ. අර අපි ගලක් විසි කරාම ගල යනවනේ ඉහළට. බලයේ තියෙන පල්ලෙහාටනේ. පල්ලෙහාට ත්වරණය තියෙන්නේ. එන්න වේගය අඩු වෙනවා. හරි. බලයේ දිශාවට ත්වරණය වෙයි. ප්‍රවේගයේ දිශාවට චලනය වෙනවා. බලයට විරුද්ධ හින්දා හරි ප්‍රවේගයේ ක්‍රමෙන් අඩු වෙනවා. හැබැයි එතෙන්දී බලයේ පැත්තට චලනය වෙලා නැහැ. හරි. ඒ හින්දා උතර පොඩි ගැටලුවක් තියෙනවා. උතර පොඩි ගැටලුවක් තියෙන මේ නිසල වස්තුවක් ගන්න චලන වස්තුවක් ගන්න කියන්නේ කියලා එහෙනම B හරි කියලා ගන්නවා. හරිද? B වැරදි කියලා ගන්නත් පුළුවන්. ඒතර ඒත් වැරදි Bත් වැරදි කියලා ගත්තොත් මේක Cත් වැරදි. ඒතකොට තුනම වැරදි කියලා ගන්නත් පුළුවන්. නැත්නම් B හරි කියලා ගන්නත් පුළුවන්. වස්තුව මත ක්‍රියා කරන බලවල සංප්‍රයුක්තයේ ශුන්‍ය නම් වස්තුව නිශ්චල වෙති යුතුයි. හැබැයි සංප්‍රයුක්තයේ ශුන්‍ය වුණාට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් තියෙන පුළුවන්. එහෙනම් ඒක හරි කියලා ගන්න බෑ. හරි. ඒ හින්දා ඔතන නිසල වස්තුවක් කියලා තිබුණා මුලදී උත්තර තහවුරු කරගන්න තුන දැන් එහෙම කියලා තියෙන මම දෙවෙනි උත්තරේටයි පස්වෙනි උත්තරේටයි හරි දෙනවා. හරි පද තියාගන්න බල පද්ධතියක් හරි සංප්‍රයුක්ත බල පද්ධතියක සංප්‍රයුක්තයේ ශුන්‍ය වන පමණින් ඒ බල පද්ධතිය ක්‍රියාත්මක වන වස්තුව නිසලයි කියන්න බෑ. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් ඉන්න පුළුවන්. හරි එහෙනම් 2යි 5යි ඒ උත්තර දෙකම අපි ගන්නවා. 6. කුරුණක මුදුනේ සිට නිශ්චිතතාවය උදාහරණ බෝලයක් ගුරුත්වයට චලිත වේ. චලිතයේ අවසාන තත්පර තුලදී බෝලේ චලිත වන දුර කුරුණේ මුළු දුරින් 9න් 5කි. කුරුණේ උස. අපි ගමු මුළු උස h කියලා. ඉතින් අදහැරියම් මේ නේද? අවසාන තත්පරයේදී හරි මුළු කාලයේ t නම් මෙතන තීරණ එක මෙන්න මේ ටිකේ යනවා 9න් 25න් 9යි h. මෙතන වේගය ගන්නවා v එක කියලා. මෙතන වේගය ඕනනම් v2 කියලා. හරි. දැන් මෙන්න මේ දුරට දාන්න නම් s සමාන විතර භාගයට වර දාන්න නම් v එක හොයන්න ඕනේ. v සමානයි u ධන ට දාන්න. මොන කාලෙට දාන්නේ? මේ තීරණ එක කාලේ දක්වා. v සමානයි u බිඳුවයි 10යි
තීරණය. v සමානයි 10 වරක් තීරණය කියලා. ඊළඟට විදිහට මම දාන ඊවල s කියන්නේ h බිඳුවයි 5යි 30. 5යි 30 කියලා. හරි. මම රූපම කරනවා. ඒ මොගලොන්ගේ බහුනුවරල තියෙන රූපය. එන අවසාන තත්පරේ අවසාන තත්පරේ ගිය දුර 9යි බෙදීම 25. වේගය 10යි තීරණ 1. තත්පරෙන් වැඩි වෙනවා. තත්පරෙන් ගන්න ධන 5යි 1 වර්ගය. තත්පරය. නමේ 1 බෙදීම 25 10යි තීරණ 10 ධන 5. මේකේ 1 වෙනුවට 5යි t වර්ග කියලා දාන්න එහෙනම් නමේ t වර්ග 5න් ගුණ කරන්න 50යි තීරණ 25. හරි. දැන් සාධක ගන්නවා t ගන්නවා. නමේ t සමානයි 5යි t සමානයි 5යි කියලා. t සමානයි 5 බෙදීම 9. තප්පරයට වඩා අඩු වෙන්නේ. හරි. ඒක ගන්න බෑ. දැන් t සමානයි 5. හරි. x සමානයි 5යි t වර්ගනේ. 5යි t වර්ග කියන්නේ 25යි. 125යි මීටර. උත්තර 2. එතකොට පියාසර කාලයේ t හා තිරස්පරාසයේ r වන පරිදි විදින ලද උණ්ඩයක් තිර සමග සාධන ප්‍රක්ෂේපණ කෝණය දිනු ලබන්නේ.
උණ්ඩයක් ප්‍රක්ෂේපණය කරන පිරුණු පීඩ වලින් කියලා. මේක u. හරි. තිරස් පරාසය r. මේ පැත්තට එන්නේ u cos theta, මේ පැත්තට u sin theta. ව්‍යාසර කාලය t. මම ඉහළට දානවා. S සමානයි ut ධන භාගයේ at වර්ග මුළු චලිතය. ගිහිල්ලා ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා සිරස් ස්ථාපනයක් නැහැ. u sin theta. ව්‍යාසර කාලය t, capital T. ක්‍රීන g බෙදීම 2යි t වර්ගය. එට ගෙනාවම එනවා u sin theta t සමානයි gt වර්ග බෙදීම t එකක්. ඊළඟ තිරස් පරාසය r කියලා තියෙනවනේ. s සමානයි ut දාන. භාගයේ at වර්ගයක් එන්නේ නැහැ තිරස්. හරි. ඒ ස්තරණයක් නැහැනේ. මේක r. u cos theta t. එතන u cos theta හදා ගන්නවා. r බෙදීම t කියයි. දැන් මේ දෙක බෙදනවා. හරි. මේ දෙක බෙදුවම u sin theta බෙදීම u cos theta කියන්නේ tan theta. සමානයි gt බෙදීම 2 r බෙදීම t. තියෙන උඩට දෙකම බලන්න. gt වර්ග බෙදීම 2යි r. එහෙනම් theta කියන්නේ tan inverse gt වර්ග බෙදීම 2යි. ඊළඟ 8 වෙනි ගාන. මෙන්න මේකේ මෙන්න මේ වටේ තියෙන පද්ධතිය ගත්තොත් පටන් ගන්න තැනටම ආයෙත් එනවා. හරි. එහෙනම් සම්ප්‍රයුක්තය ශුන්‍යයි. පටන් ගන්න තැනම ආයෙත් එනවා නම් සම්ප්‍රයුක්තයක් නැහැ. සමතුලිතයි මෙන්න මේ සෙට් එක. හරි. ඒක ඉතුරු වෙන්නේ මෙන්න මේ බලේ. එන් තියෙන බලේ. අනිත් ඒවා ටික අයින් වෙනවා. පටන් ගන්න මෙහෙම ගිහිල්ලා මෙතෙන්ද එන්න පුළුවන් නේ. හරි. ඊතර ටික ඒ පිළිවෙලටමනේ තියෙන්නේ. ඒ ටික අයින් වෙලා යනවා. හරි සංකෘත රූපයක් හැදෙන හින්දා අයින් වෙලා යනවා. මේ ටික ගත්තොත් මෙතන තියෙන b, මෙතන තියෙන f, මෙතන තියෙන d, මෙතන තියෙන c. හරි. අපිට මේ ටික අඳින්න පුළුවන්. b වලින් නම් c දක්වා. d වලින් නම් f දක්වා. හරි. මේ දෙක. මේ දෙකේ සම්ප්‍රයුක්තයක් දෙන්නේ ඉතින් මේක.
සම්ප්‍රයුක්තයනේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැන. පටන් ගන්න මෙතනින් ඉවර වෙන මෙතනින්. දැන් මේක සලකලා නැහැ. හරි. මේක නොසලකා තමයි මේ ඇදලා තියෙන්නේ. හරි. අපි ගත්තොත් මේක 1 මේක 2 කියලා මේ තියෙන 1 මේ තියෙන 2. එතන මේ තියෙන්නේ 1 හා 2 සම්ප්‍රයුක්තය. මේක 3 කියලා ගමුකෝ. 1 හා 2 සම්ප්‍රයුක්තයක් තියෙන්නේ C වල ඉඳන් F තියෙන දිශාවට. අචලතුණු සමාන. හරි. එහෙනම් අපි මේක ගමුකෝ 4 කියලා. පද්ධතිය සම්ප්‍රයුක්තය ගත්තාම 3යි 4යි 2යි එකතු වෙනවා. ඇයි? මම 1යි 2යි ගත්තා. 3 ගත්තේ නෑනේ. 3 ඉතුරු වෙලා තියෙනවනේ. හරි. 1 2 සම්ප්‍රයුක්තය ඔය පැත්තට. මේ තියෙන 1 හා 2 සම්ප්‍රයුක්තය. ඒතර ඒකට එකතු වෙන්න ඕනේ ඉතුරු වෙලා තියෙන 3. එහෙනම් මුළු සම්ප්‍රයුක්තය දෙවාරයක් CF. එමය එන්නේ. ඒකට 8ට උත්තරේ එන්නේ 2. දෙකයි ms නේ ප්‍රවේගයෙන් ගමන් ගන්නා වස්තුවක් මත p බලය කෙරීම නිසා හරි රට නෙමෙයි හරි ඒ s දුරක් තලත වීමෙන් පසු නිශ්චලතාවයටපත් වේ. එම තරනේ රට s දුරක් තලත වීමෙන් පසු නිශ්චලතාවයටපත් වේ. හරි වෙන්න යන්නේ දැන් මේක. මේ හරි එම වස්තුව 4යි ms නේ ප්‍රවේගයෙන් ගමන් ගන්නේ නම් S දුරක් තලත වීමෙන් නිශ්චල කිරීමේ යුතු බලය වන්නේ. තමයි කීපෙන් හදන්න පුළුවන්. මන් දැන හොයලා තේම හදන්න පුළුවන්. මම ශක්තිය පැත්තෙන් හදන්නම්. මෙයාගේ වේගය 2යි ms. මෙයා S දුරක් යද්දි නිශ්චල කරන්න නම් පිටිපස්සට දෙන්න ඕනේ P බලය. හරි. එතන මොකද වෙන්නේ? වස්තුවේ චාලක ශක්තිය සමානයි P බලය මගින් හානි කළ ශක්තිය. වස්තුවේ චාලක ශක්තිය භාගයයි m u වර්ගය. P බලයෙන් හානි කළ ශක්තිය හරි බලය වැඩි කිරීම විස්ථාපනය. හරි බලයෙන් කරන කාර්යයක බලය වැඩි කිරීම විස්ථාපනයනේ. අර මේ ගාන පුරුදු කරන්න ඕනේ නෙමෙයි. දැන් මම අවස්ථා දෙකක් තියෙනවනේ. ඊළඟ එකේ වස්තු වෙන වේගය වෙනස්. හරි. හැබැයි S දුරකදී නිශ්චල වෙන්න ඕන. හරි. එහෙනම් දෙන්න ඕන බලය වෙනස්. දැන් මේ අවස්ථා දෙක ගත්තාම අවස්ථා දෙකේදී m නියතයි x නියතයි. එහෙනම් u වර්ගය සමානුපාතික වෙනවා මොකටද? f ට. භාගික කොහොමද නියතයිනේ. හරි. u වර්ගය සමානුපාතික වෙනවා f ට. පළමු අවස්ථාවට u වර්ගය කියන්නේ 2 වර්ගය. සමානුපාතිකය දීලා තියෙන බලය p. දෙවන අවස්ථාවේ ප්‍රවේගය 4යි 4 වර්ගය. දීලා තියෙන බලය p2. මේක 1 2. මතක තියාගන්න සමානුපාතික දෙකක් බෙදුවාම සමානතාවයක් හැදෙනවා. මේක බෙදෙනවා. 2 වර්ගයේ බෙදීම 4 වර්ගයේ. p බෙදීම p2 සමානුපාතික බෙදුවාම හැදෙන සමානතාවය. 2 වර්ගය 4යි. 4 වර්ගය 16යි. දැන් 4යි. දැන් මේක ගියා p2 සමානයි 4යි p කියලා. උත්තරේ 4. දහය
හැමතෙන් 16ක් තියෙනවලු. හරි. ධනාකාර පෙට්ටියක මේ අසුරල තියෙනවලු 48 ගාන තට්ටු තුනක්. හරි. එතකොට එක තට්ටුවක 16ක් තියෙන්නේ නැහැ. එතකොට එක තට්ටුවක තියෙනවා ඔගේ 16ක්. හරි. මෙතන තියෙනවා විස්කම්භය වගේ 4 ගුණයක්. D කියන්නේ විස්කම්භය. ඔව්. තාගත් කොහෙද නේද? මේ පෙට්ටි ගත්තාම තට්ටු තුනක් තියෙනවනේ. හරි. මේ ටිකේනේ 3යි. හරි. මේ ටිකේ තියෙන 4යි. හරි. මේ ඝනාකාර වෙන පැති ටික සමානයි. එහෙනම් 4 වරක් D සමාන වෙනවලු 3 වරක් H. H කියන්නේ එකක උස. දැන් පාඨාංකෙන් දෙන්න. පාඨාංකය කියන්නේ ප්‍රධාන පරිමාණයෙන් පෙන්නනවා 120ක්. ඊළඟයෙන් පෙන්නනවා 0.1 ස්පර්ශ වෙලා තියෙන්නේ 7. 120.7යි. හරිද? හරි. 4යි D තමයි යහන්නේ. 3 වරක්. ඔක සුළු කරාම ඔතන දෙන උත්තරය නෙමෙයි එන්නේ. 9.5 එන්නේ. හරි. එතන එන 90.5. හරි. එහෙනම් පෝල් දෙනවා. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන මෝටර රථයක් නිර්තොරලට ගමන් කරයි. තත්පර n කාට පස්සේ ප්‍රවේගය v නම් ගමනේ අවසාන තත්පර දෙක තුලදී විස්ථාපනය. අවසාන තත්පර දෙක. හරි. මෙතන n රිල දෙක මෙතන දාගන්න ලේසි. මෙන්න මේ විස්ථාපන තමයි යන්නේ. බිඳුවෙන් පටන් ගන්නේ n කාලයකදී ප්‍රවේගය v. එහෙනම් ත්වරණය හොයාගන්න පුළුවන් මට v සමානයි u ධන a තියෙනවා. v ආරම්භයේ බිඳුවයි ත්වරණය a කාලෙකින්. a නම v බෙදීමෙන් කියන. හරි. තත්පර n රිල දෙකකට පස්සේ වේගය හොයාගන්න. මොකද විස්ථාපන කරනවා වේගය අනිවාර්යෙන් ඕනේ. v සමානයි u ධන a තියෙනවා. a කියන්නේ u බිඳුවයි v බෙදීමෙන්
t කියන්නේ මේ ටික n දෙන දෙක කාලය. මම මේ ගණන් v2 කියන. හරි. එතකොට v නෝට් කියලා ගමුකෝ. අවසාන අක්කර දෙකට දානවා. s එක දාන s සමානයි u දාන v බෙදීම දෙක වරක් t. මෙතන වේගය v0 දාන අවසාන වේගය v දෙකෙන් බෙදුවා තප්පර දෙකෙන් ගුණ කරනවා. දෙක දෙක. p n ඍණ දෙක බෙදීම n ධන v. හරි පොදු හරයන් සුළු කරන්න 2යි b 2 ඍණ 1 කතියුත් 2 ඍණ 1 නෙමෙයි 2යි v n ඍණ 1 හරි බෙදීම n කියලා එනවා. උත්තරේ එන්නේ 2යි v n ඍණ 4 න උත්තරේ. හරි. මොන්නේ මෙතන සුළු කරාම vn ඍණ 2යි v ගොඩක් ඉන්න නෙමෙයි දෙන්නේ. දෙකයි nv ඍණ 2යි v බෙදීමේ 2යි ගත්තම n ඍණ 1 බෙදීමේ. ඔව්. උත්තර 4 එන්නේ. Betul. තිරසන අංශක 30ක කෝණයක් ආනතව 10 මෙසුවේ ප්‍රක්ෂේපණ වස්තුවක් ඒ උපරිම උසේදී සමාන කොටස් දෙකකට පුපුරාය. ඉන් එක් කොටසක් සිරස්ස පහළට වැටේ. අනෙක් කොටස තිරස්ස ඉදිරියට ගමන් කරයි. එම කොටස් දෙකම එක විදිහම පතවන්නේ නම් දෙවන කොටස බිම් පත්වන්නේ ආරම්භක ලක්ෂ්‍යයට කොහොමද දුරු කියන්නේ. මෙහෙම ප්‍රක්ෂේපණය කරාම මෙතනදි පිපෙනවා. හරි මේ කැලේ දෙකේම ආරම්භක සිරස් උසස් සමානයි පල්ලෙහාට තියෙන බිඳුව වේගය. ඒක අනිවාර්යෙන් දෙන්න වැටෙන්න ඕනේ එකම වෙලාවෙ තමයි. ඒක Q1 නැතත් එකම වෙලාවෙ තමයි වැටෙන්න ඕනේ. හරි. සිරස් විස්ථාපනයි සිරස් ප්‍රවේගයයි සමාන හින්දා එකම මොහොතේ වැටෙන්නේ. මේක කැලේ දෙක කැරුණාට පස්සේ වෙන්නේ එක කැලලක් මෙන්න මෙතෙන්ද වැටුනොත් අනිත් කැලේ වැටුන මේ හරියට. සමාන කැලේනේ. මේක 2යි m කියලා ගත්තොත් මේ කැලේම් ඇයි එහෙම වැටෙන්නේ? මෙන්න මේක තමයි යාගේ ටාගට් එක පතේ. හරි. මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතෙන් එන්න ඕන. මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතෙන් එන්න ඕන. ඒ කියන්නේ මෙතන වටා මේ දෙන්නකින් බරෙන් ගුරුන් ගත්තාම බිඳුව වෙන්න ඕන. මේ දෙන්න දෙපැත්තට වැටෙන්නේ. එහෙම වෙන්නේ මේ තියෙන ගුරුත්ව කේන්ද්‍රයේ පතේනේ. හරි. මේ දෙන ගුරුත්ව කේන්ද්‍රයේ පතේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. අභ්‍යන්තර පිපුරුමක් නිසා අභ්‍යන්තර පිපුරුමකදී
හරි සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙන්නේ නැති හින්දා ගුරුත්ව කේන්ද්‍රේ පතේ වෙනස් වෙන්නේ. අපි බලනවා දැන් මේකේ එක්කෙනෙක් වැටෙනවා කියන්නේ මේ හරි මේක ඇඳ ගන්නකෝ. හරි මේ එක්කෙනෙක් වැටෙනවා කියන්නේ කෙලින්ම පල්ලෙහාට. අනිත් එක්කෙනාට කොහෙද කියලා බලමු. එක කැබැල්ලක් සිරස්ස පහළට. අනිත් එක්කෙනා වැටෙන්න ඕනේ මෙතන ඉඳන් මේ දුර x නම් x දුර මේ පැත්තට වැටෙන්න. දැන් ඔබ x හොයා ගන්න ඕනේ. උඩ ඇඳ ගන්නකො. නේද උඩ එක මකලා ගන්න. ඇඳ ගන්න දෙන්න බෑ. අමතක. මම හොයා ගන්නවා තිරස් පරාසය. අන්නා විදිහට s සමානයි ut ධන භාගයේ at වර්ග. මුළු ස්ථාපනයේ බිඳුවයි 10යි cos sin 30 කියන්නේ 5යි t ඍණ 5යි t වර්ග. බිඳුව සමානයි බිඳුවයි 10යි sin 30 කියන්නේ භාගයයි t සමානයි 5යි t වර්ග. t එකක් කරනවා. 5යි 5 සමානයි 5යි t සමාන 1යි. තප්පර 1යි. මෙතන දැන් s සමාන ut. මුළු තිරස් පරාස හොයාගන්න. u 10යි cos 30. t 1යි. 10යි cos 30 කියන්නේ මුළු තුනට 2යි. 5යි මුළු 3යි. හරි. එහෙනම් මෙන්න මේ කැලක් කීයද? භාගයක් 5යි මුල 3 බෙදීම 2යි. මේ භාගෙත් 5යි මුල 3 බෙදීම 2යි. මේකත් 5යි මුල 3 බෙදීම 2යි. එහෙනම් සේරම 15යි මුල 3 බෙදීම 2යි. උත්තරේ 1. 13. අන්නත් මුදුනේ ඉඳන් වස්තුවක් ප්‍රක්ෂේපණය කරාම වැටෙනවලු 384 ඈත. අපෙන් අහනවා බිම වදිනකොට වේගය. හරි. දැන් මේක දෙකක් තියෙනවනේ. මේක u නම් දැන් දිනවා මේ පැත්තට u වේගය තියෙනවා. මේ පැත්තට තව අලුතෙන් b වේගය කියලා තියෙනවා. හරි. මෙන්න මේ දෙකේ සම්ප්‍රයුක්තතාව අපෙන් අහන්න ඕනේ. මේ උස හොයාගෙන ශක්තිය හදන්න පුළුවන්. ස්කන්ධය කියලා මේ ස්කන්ධ වල වෙන්නේ ශක්තිය හදන්න පුළුවන්. මම දානවා මේ වේගය කියලා තියෙනවනේ 96 කියලා. මම මේ පැත්තට දානවා s සමානයි ut. 384 කියලා තියෙනවා. හරි. භාගයට වර්ග නැහැ නේ. u කියන්නේ 96යි. t. t නෝ තප්පර 4යි කියන්නේ. හරි.
තප්පර 4ක් තමයි පල්ලෙහාට එන්නේ. තප්පර 4ට පස්සේ වේගය හොයනවා. v සමානයි u ධන at. වේගය v. හරි. u කියන්නේ බිඳුවයි සිරස පහළට දාන්න. 10යි 34යි. v සමානයි 40යි කියන්නේ. එහෙනම් පොළවේ වදින විට ගත්තොත් මේ පැත්තට තියෙන 96 ms ශ්‍රේණියක පැත්තට තියෙන 40යි ms. යාර r කියලා කියන්නේ 96 වර්ග ධන 40 වර්ගේ වර්ගමූලය 104. ඉතින් හදලා ගන්න වෙනවා. හතර. හරි. මේ ටිකේ බලයක් ක්‍රියාත්මක වෙනවා. මුල් තප්පර 10. ඊට පස්සේ ඒකාකාර වෙමින් යනවා. බිඳුවේ ඉඳන් 10 දක්වා. f සමාන m දාලා තොරනවා ගන්න පුළුවන්. අපි එකපාර දාමු. අපෙන් අහන්නේ දුරනේ. x සමානයි ut ධන භාගයයි කියලා. u බිඳුවයි භාගයයි තොරණය කියන්නේ බලය බෙදීම ස්කන්ධය. 10 බල 5යි බලය ස්කන්ධයේ තියෙන 10 බල 4ක්. හරි. කාලේ තත්පර 10යි. 10 වර්ගයේ 100. භාගයයි 10ක් එනොත් එතන 100. 10යි දෙකින් බෙදුවම 500. හරි. ඊළඟට මෙන්න මේ ටික යන්නේ ඒකාකාර ප්‍රවේගය. මට ඒකට වේගය ඕනේ. හරි. v සමානයි u ධන at දාන්න. මෙතන වේගය ඕනේ. v නෝට් කියලා ගමුකෝ. පටන් ගන්න බිඳුවෙන්. ත්වරණය 10යි. 10 5 බිඳ 4 කියන්නේ 10නේ. කාලය තත්පර 10යි. 100යි ms නෙක් කියන්නේ. એટલે මේ ටික කියන්නේ ඒකාකාර වේගය. ඒක කියන්නේ s2 සමානයි ut දාන්න. 100යි 10යි. හරි. එතකොට මුළු විස්ථාපන එනවා 1500 මීටර. ඉන්න
මොනවද? 10 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොටනේ. ඒතර අපිට වැරදි. බිඳුව ගත්තම. u 10යි තප්පර 10යි. හරි. තොර මේ කියන්නේ 10 5 බෙදීම 10 4. t කියන්නේ 10 වර්ගය. හරි. ඉතල වේගෙත් තරම්. තප්පර 10 පසු වේග හොයන දානවා v සමානයි u ධන at. u 10යි. a 10යි t 10යි 110යි. දැන් නම් මේ පැත්තට s සමානයි u t. තොර නැත්නම් තප්පර 10ත් 20ත් අතර. S2 සමානයි u කියන්නේ 110යි 1100. එතන 600ක් තියෙනවනේ. මුළු ටික කියනවා 1700. ඒයි පොළොව මතද අනෙක් ළමයා කඹේ ගමන් කරමින් ඉන්න B. A ගේ ස්කන්ධය 50යි. 500 නිව්ටන්. B අනිත් එක නා Q නෙමෙයි B. B ගේ ස්කන්ධය 40යි. A ළමයා නිශ්චලව ඉන්න විදිහට B ට යන්න පුළුවන් තරණය අහනවා. එහෙමනේ. A ළමයා නිශ්චලතාවයේ ඉන්නවා. මෙන්න මෙතන ආතතිය 500ක්. ඒ කියන්නේ මෙයාට මෙතන තමන් මත හදාගන්න බලය 500ක් දක්වා ගේන්න පුළුවන්. හරි. කඹේ ඇදලා 500ක් ළඟ ගේන්න පුළුවන්. එතන මෙයා මත තියෙනවා ඉහළට 500ක් පල්ලට බර 400. හරි. මේ 500 කියන්නේ B ට ගත හැකි උපරිම බල. B ට දානවා F සමානයි 500ක් ගන්න පුළුවන්. පල්ලයට 400ක් තියෙන බර. ස්කන්ධය 40යි. A. හරි. 100 බෙදීම 40නේ. 2.5. දාස්තේ ස්ථාපන කාල ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ
හරි මේකෙන් සාවද්ද ප්‍රකාශය අහනවා හරි t සමාන 4 දී a හා b වල ප්‍රවේග සමාන වෙයි t සමාන 4 දී a හා b වල අනුක්‍රමණ සමානයිද දැවුම් සමානයිද නෑනේ එහෙනම් වැරදි හරි t සමාන 4 දී a වල ප්‍රවේගය b වල ප්‍රවේගයට වඩා අඩුයි t සමාන 4 දී නෙමෙයි කොහොමදත් a වල අනුක්‍රමණය බෑවුම b වල අනුක්‍රමණයට හැමතිස්සෙම අඩුයි 4 දිත් එහෙම තමයි උතන වැරදි උත්තරේ වෙන්නේ හරි a හා b වල ප්‍රවේග සමානයි කියන එක 4 දී ඇත්තටම 4 සමාන වෙන්නේ විස්ථාපන විස්ථාපනනේ දෙන්නගෙම එකම අගයේ තියෙන්නේ t සමානයි 4 4 දී විස්ථාපන සමාන අනුක්‍රමණ අසමානයි ඒ හින්දා ප්‍රවේග අසමානයි 17 දැන් 18 කියලා දෙවුණා වැරදි පාරක් වැදිලා එක වැරදීමක්. භූගත පතලක පතුලේ සිට මිනිහෙකු විසින් ගල් කැටයක් ඉහළ ප්‍රක්ෂේපණය කරනවා. හරි. ඉහළට ආවහම පතලේ ගැට්ටගෙන මිනිහෙක් ඒක අල්ල ගන්නවා. විස්ථාපන කාල ප්‍රස්ථාන හොඳින් නිරූපණය වань. මේ තර ඔක විස්ථාපන මයින්නේ කොතනද කියලා දන්නේ නැහැනේ. අපිට විස්ථාපන කාල ප්‍රස්ථාන දෙන්න පුළුවන්. හරි. පොළවේ ඉඳන් ඉහළට අපි විසිකරන තැන ඉඳන් ඉහළට ගත්තොත් යන ආරම්භයේ විස්ථාපනයේ බිඳුවයි හරි හරි ක්‍රමයෙන් ඉහළට විස්ථාපනය වැඩි වෙනවා ප්‍රවේගය අඩු වෙනවා හරි බෑවුම අඩු වෙනවා එතන මිනිහා අල්ලගන්න ඉතල 4 හරි මේ ඇදලා තියෙන්නේ පතුලේ හරි පතුලේ සිට ඉහළට දාන ලෙස සලකාගෙන ඊළඟට අපි ගත්තොත් අර ඉහළ බලන් ඉන්න මිනිස්සු ඉඳන් හරි එතන පතලේ මැද ඉඳන් වගේ ගත්තොත් හරි ඔව් ඇත්තට පතලේ මැද ඉඳන් ගත්තොත් විස්ථාපනේ ආරම්භයේදී විස්ථාපන නාගයක් තියෙන්නේ මේ පතලේ මැදක සිට එහෙම වෙන්න පුළුවන් විස්ථාපනයේ ආරම්භයේදී ඍණයි ප්‍රවේගය උපරිමයි හරි ප්‍රවේගය තියෙන ඉහළට ධන පැත්තට ඒතර අනුක්‍රමණය ධනයි හරි ඕනෝ එයා අර පතලේ මැද පහු කරන් යනවා මෙතෙන්දී ඊපස්සේ ඉහළට යනවා මිනිහල්ල ගන්න වේගී ක්‍රමෙන් අඩුව හරි මේ පතලේ මැදක සිට එහෙම වෙන්න පුළුවන් ඒතර මම උත්තර දෙකම දෙනවා 4යි 5යි දහට අක්ෂරදී ක්‍රියා කරන P හා Q බල දෙකට දෛනික කරමින් දෛශික සටහන රූපයේ දැක්වි. හරි මම මේකේ අතරම සමහරක් මේකේ හරි වැරදි බැලුවේ බොහොම අදිසි කලබලේ කරන්ට් දිනවලා කරන්නත් ඕනේ. පන්ති නැති කරන්ට් දින වෙලාවක් වෙනත් එපේ. ඉතින් කලබලේ බැලුවේ ඩාම් මෙච්ච රූම් මෙච්ච තියෙනවලු. මේ ඒතර මේ සමතුලිතතාවය රැක ගන්න x අක්ෂයේ දිය යුතු බලය. හරි. සමතුලිතතාවය රැක ගන්න x අක්ෂය දෙන්න ඕනේ දැනට තියෙන සම්ප්‍රයුක්තර ප්‍රතිරෝධ බලය. හරි. සමතුලිත වීමට දිය යුතු බලය කියන්නේ ඍණ වාරයක්
දැනට ඇති සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්තය. මේ සම්ප්‍රයුක්තය ගන්න මෙහෙම තියෙනවා Q ඒ තමයි සම්ප්‍රයුක්තය. හරි. එහෙනම් විරුද්ධ බලය මේක මම ගන්නම් x මේක y කියලා. x වෙනව y කියන සම්ප්‍රයුක්තය තියෙන්නේ. මේ තියෙන්නේ දැනට සම්ප්‍රයුක්තය. හරි. සමතුලිත වීමට විරුද්ධ බලය සම්ප්‍රයුක්ත තියෙන x වෙනම y ට එහෙනම් සම්ප්‍රයුක්ත වෙලා දෙන්න ඕනේ y වල ඉඳන් x ට. උත්තරේ පෙන්නන්නේ 3. ඊළඟට 19 පියාඹන පිරිසි ගන්න. මේ විද්‍යාවේ මිත්‍යාව කියලා දෙනවා නේ. පියාඹන පිරිසි කියලා. ළඟදීම පිරිසි පියාඹයි. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 17,000 පියාඹන පිරිසියක්. හරි. 10 ms වලක ඒකාකාර සිරස් ප්‍රවේගයෙන් එනෝන. ත්වරණය වෙන්නේ නැහැ. ඒකාකාර සිරස් ප්‍රවේගයෙන් එනෝන. හරි. මේ පියාඹන පිරිසි ගත්තාම මොකද තියෙනවද බරක්. හරිද? බරයිද ත්වරණය වෙන්න එපා. ඒකාකාර වේගයෙන් එන එක කියන්නේ ඉහළ බලයක් තියෙනවා. ඉහළ බල දෙකක් තියෙනවා. එකක් F නෝට් අනිත් එක F. හරි. F නෝට් කියන්නේ වායු ප්‍රතිරෝධය. F කියන්නේ එන්ජින් වල ඉහළ බලයක් හදන. අපෙන් ඔන්න එන්ජින් වෙන්දේ බලය හන්නේ. හරි. වායු ප්‍රතිරෝධය කීයද? වායු ප්‍රතිරෝධය 10යි v වර්ගය. 10යි ප්‍රවේගය 10යිනේ. ඒතර 100. හරි. ඒකාකාර වේගයෙන් මොකද වෙන්න ඕනේ? පල්ලෙහාට තියෙන බලය ඉහළට තියෙන බලය සමාන වෙන්න ඕනේ. ඉහළට තියෙන බල මොනවද? පල්ලෙහාට තියෙන බල. ඉහළට තියෙන F නෝට් දාන F. පල්ලෙහාට තියෙන mg. හරි. F නෝට් කියන්නේ වායු ප්‍රතිරෝධය 1000. F කියන්නේ එන්ජින් වෙන්දන බලය. බර 10000. F වෙනෝ 10000න් 1000 ගියහම එයා ගිල් අඩු වෙනවනේ 9000යි. දැන් බබා අන්තර මේ හරි දැන් ඕක ගන්න පුළුවන් නේ. ඊළඟට 20.
දැන් මෙහෙම තමයි නෑ නේ මැද තියෙනවා ඒකාකාර ප්‍රවේගය යන සීන් එක පොඩ්ඩක් නෑ එහෙමත් නෑ වගේ ඔව් පොඩි සමතල කැලක් තියෙනනේ ගොඩක් නෑ පොඩ්ඩක් ඒතර ප්‍රවේගය අපි මේක බෙදුවොත් ඔච්චර නඩන්න ඕනේ නෑ ආරම්භයේදී තරණය වැඩි ආරම්භයේ ප්‍රවේගය බිඳුවයිනේ ක්‍රමයෙන් ප්‍රවේගය වැඩි වෙලා උඩරින් ආයෙත් ප්‍රවේගය අඩු වෙලා මතකද BC වෙන් කරලා තියෙනෝනේ BC සමතල කැලල ඔව් එනේ මේ කොටස ගත්තොත් ආරම්භක ප්‍රවේගය බිඳුව ක්‍රමයෙන් v වැඩි මේ ටික ගත්තොත් මේ ටික ගත්තොත් ක්‍රමයෙන් v අඩු ST වක්‍රයක ප්‍රවේගය කියන්නේ මේකේ අනුක්‍රමණය ක්‍රමයෙන් v වැඩි වෙන්න ඕන බෑම වැඩි වෙන්න ඕන ඊළඟ බෑවුම ඒකාකාරයි A B C ඊළඟ ආයත වේගය අඩු වෙන්න ඕන බෑවුම අඩු වෙන්න ඕන B ආයත වේගය රිපීට් වෙන්න ඕන අනිත් පැත්ත ඒකාකාර වේගයෙන් අනිත් පැත්තට එන්නකෝ උත්තරේ 3 21 ස්කන්ධය 4 kg වූ සුමට ලී කුට්ටිය කාණත් තලයක් දිගේ පහට ලිස්සගෙන යනවා ආනත් තලයේ හැමතිස්සෙම නිශ්චල නම් මේසය මගින් ආනත් තලය මත ඇති කරන නිසුන මෙතන නැති මෙතන නේනම් 90 උඩ මේ පැත්තට තියෙන mg cos t මේක නේද දැන් මෙතන ඇති වෙනවා මේකෙන් මේ පැත්තට r එක හරි එයා දෙනවා ආනත් තලයේ මත r එක දැන් මම ආනත් තලයේ මත බල සැලකුම් කරනවා දැන් මේ ආනත් තලයේ මත තියෙන බල ටික සැලකුවොත් ආනත් තලයේ මත තියෙනවා
මෙන්න මේ තලයට ලම්බකව එන අර පොඩි කුට්ටියෙන් දෙන බලය එනවා. මොකක්ද ඒක? R1. ඊළඟට ආන තලයේ බර තියෙනවා. මේසෙන් දෙන R1 තියෙනවා. මේ එක උඩ තියෙන්නේ ඒක මේ ක්‍රියා රේඛාවම තියෙන්නේ මම වෙන් කරලා යන්න. හැබැයි මේ මේසෙන් දෙන ප්‍රතික්‍රියාව තමයි අපි හොයන්න ඕනේ. එහෙනම් මේක R1 කියන එක සමාන වෙනවා. හරි. m මේ R සමාන වෙන md cos t. mg කීයද? 40යි. හරි. මේක සිරස් බලවලට කඩා ගන්න පුළුවන්. එතන ඝර්ෂණ බලයකුත් තියෙනවා. මොකද මෙන්න මෙයා අපිට විභේදනය කරගත්තාම මෙහෙම සන්නතක දෙයකට තරණය නොවී තියෙන නම් ඝර්ෂණ බලයක් එන්නම ඕනේ. හරි. මේ තලය නිසල නිසා ඉහළට තියෙන බල සමාන වෙන පල්ලෙහාට තියෙන බල. ඉහළට තියෙන R2. පල්ලෙහාට එනවා කැපිටල් MG ධන හරි R1 මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණ හොයාගන්න. මෙතන කීයද? 30යි. මේක 60යි මේක 30යි. cos t. ආනත්තලේ කිලෝග්‍රෑම් 20යි 200යි. R1 කියන්නේ 20 මූල 3යි. cos t කියන්නේ මූල 3ට 2යි. 10යි 30යි. न्यूटन 230. 5. ඊළඟට 22. මේ ටික අක්ෂය තමයි තියෙන වෘත්ත කේන්ද්‍රය. මෙන්න මේ හතරේ වෘත්ත කේන්ද්‍රය හරි වල තියෙනවා. අර මේ හතරයි ඉඳලා. නේද? මේ දෙකේ වෘත්ත කේන්ද්‍රය මෙන්න මේ හරි. මෙතනයි වෘත්ත කේන්ද්‍රය තියෙන්නේ. එයා කරා මෙතෙන්ද. හරි. හරි දැන් මෙතන තියෙනවා 4 කොහොමද? මෙතන තියෙනවා 2. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය දෙක යාගන්න රේඛාව මෙතන තියෙනවා. 4යි. මම ගත්තා මෙතන 4ක් තිබුණානේ. ඒ අතර ගුරුත්ව කේන්ද්‍රය මෙතන. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන. මේ දෙන ගුරුත්ව කේන්ද්‍රය මෙතනයි මෙතනයි. හරි. මෙයා ගුරුත්ව කේන්ද්‍රය මෙතනනේ. මෙයා මෙතනනේ. මේ දෙකේ මැද. හරි. දැන් ගත්තොත් මෙතන 2යි.
දෙකයි. මේ දෙන ගුරුත්ව කේන්ද්‍රය මෙතන 4යි. මෙතන තියෙනවා 4යි. මෙතන 4යි. ඒතර ඒ දෙකේ මැද. හරි. ඒ දෙකේ මැද කියන්නේ මේකෙන් මේ මැදින් පොඩ්ඩක් උඩට පයින්නවා. ඒද? දැන් C. අයි මම කියන්නම්. මේ හතරේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරි නේද? මේ දෙකේ හරි ගුරුත්ව කේන්ද්‍රය හරි මැද තියෙනවා. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය මැද තියෙනවා. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය එතනින් පොඩ්ඩක් ඉහළට පැනලා තියෙනවා. හරි. එතන මෙන්න මෙතන පරතරය මෙතන ඒ කියන්නේ මෙන්න මේ දෙන්න ගුරුත්ව කේන්ද්‍රය මෙතනනේ. හරි. මේ පරතර දෙක සමාන නැහැ. මෙයා ටිකක් ඉහළ ඉන්නවා. එයා කියන්නේ මේ හතර හරි මේ දෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ මැද මේ දෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ මැද ඒ දෙන්නේ ගුරුත්ව කේන්ද්‍ර දෙකේ හරි දරු 2යි 2යි දරු 2යි 2යි කියලා ගත්තා දරු 4යි 4යි මේ 2යින් 2යින් කියන්නේ ගුරුත්ව කේන්ද්‍ර උන් දෙන්නගේ හරිය මැද ඉන්නවා හරි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරට වඩා අඩුයි මේ දුර ගුරුත්ව කේන්ද්‍රය නර වැඩි කෙනාගේ පැත්තට බර වෙනවා මේ දුරෙන් මේ පැත්තට පයින්න ඕනේ මේ පැත්තට වැඩි හින්දා. ඒක උත්තරේ C. ගණන් හදලා ගන්න බෑ තරක් කරලා තමයි ගන්න ඕනේ ඒක. 3 නැත්නම් ගානතල ප්‍රක්ෂේපණ කරන මේක යන්නේ මෙහෙමනේ. හරි. එහෙනම් මේ පැත්තට එනවා මෙයා වේගය 200යි. 200යි cos 60. ඒ කියන්නේ 100යි. අපි මෙන්න මේ වගේ තැනක ඉන්නේ කියලා මේ. මේ පැත්තට වේගය තියෙනවා 100. වෙනස් වෙන්නේ නැහැ. හරි මේ පැත්තට වේගය තියෙන දන්නේ නැහැ v කියලා තමයි. හැබැයි ඒ වෙලාවේ හරි සංප්‍රයුක්ත වේගයනේ මෙතන. මෙන්න මේක තමයි 30ක් වෙන්න ඕන. හරි සංප්‍රයුක්තය හරි සංප්‍රයුක්තය තමයි තිරසර 30ක් ආනද වෙන්නේ. හරි ඒක සංප්‍රයුක්ත වේගය කීයද කියලා හොයාගත්තා නම් වැඩි හරි. අපරට ඊට පස්සේ මෙන්න මේ ගණන් පුළුවන් tan 30 සමානයි v බෙදීම 100 y බෙදීම x කියන්නේ. tan 30 කියන්නේ tan θ කියලා ගමුකෝ. tan θ කියන්නේ y බෙදීම x. එහෙනම් tan 30 නේ තියෙන්නේ. y කියන්නේ v ප්‍රවේගය. ඒක දන්නේ නේ. 100. හරි v එක එකයට මුළු 3යි. v එනවා 100 බෙදීම මූල 3. හරි ප්‍රවේගයේ 100 බෙදීම මූල 3ක් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා හොයන්න. v සම සිරස් ප්‍රවේගය. සිරස් ප්‍රවේගය 100 බෙදීම මූල 3ක් වීමද ගත වන කාලය. ඉහළට දානවා v සමානයි u දන්නේ.
ඉහළට තියෙන්නේ 100 බෙදීම් මූලධන. පටන් ගන්න කියන්න 200යි cos 30. ඍණ 10යි t. අවතර t එකක් යනවා. cos 30 කියන්නේ මූල 3ට 2යි. හරි. ඒ ගණන් ගන්නේ සුළු කිරීම කතන්දරය. 10ට සමානයි 100 මූල 3 100 බෙදීම් මූල 3. කැල් එකක් ඕනම වෙනවා ඔය සුළු බලන්න. අතෙන් t හෙව්වහම නම් ඉන්නේ 11.5යි 5යි. තර දෙක. ලෙන්ස් අතර සයිදන්න AB 2 kg 3 kg. විශේෂයි වෘන්දිරති. A හා B හා තලය අතර ඝර්ෂණ වන පිළිවෙලින් A ගේ B ගේ මේකද B AB කියලා දානවා. B මෙතන ඝර්ෂණ සංගුණකයේ වචන 3යි පොළොවයි මේක අතර නිසුන් 2යි. දැන් මේ පැත්තට යනකොට මේක දණ්ඩෙන් යනගහලා තියෙන්නේ. මේ පැත්තට යනකොට මේ යනහනේ පිටිපස්ස. ඒකද එයාට ඝර්ෂණ බලයක් දෙන්න ඉස්සරහ. එයා දෙනවා මෑට පිටිපස්ස. දැන් මේක ඉස්සරහට යන්න හදනවනම් පොළොවෙන් දෙනවා ඝර්ෂණ බලයක් පිටිපස්ස. මේ ඉස්සරහට යන්න හදනවා මේ යන පිටිපස්සට ඝර්ෂණ බලයක් දෙනවා. මේ යන හදන ඉස්සරහට ඊට සාපේක්ෂව මේ යන පිටිපස්සට ඉන්නේ අර ඝර්ෂණ බලයක් දෙනවා ඉස්සරහට. එයා දෙනවා පිටිපස්ස. අපෙන් අහන්නේ ඒකේ තොරණේ නැගේ තොරණේ. හරි. F එක හොයාගත්තොත් F එක කියන්නේ mu r. මෙතන බිඳුව ඇශම 3යි. r කියන්නේ මෙයාගේ මේ බිඳුව ඇශම 3 බෙදීම 10 කියලා ගත්තාම ලේසි හරියට. r කියන්නේ 30යි. හරි. මොකද මෙයාමද ප්‍රතික්‍රියාවනේ. r1 මෙයාමද ප්‍රතික්‍රියාව r2. හරි. r1 කියන්නේ 30යි. 3න් විතරයි එන්නේ. වෙනොන් 9යි. F2 mu r2 mu බිඳුවේශම 2යි 2 බෙදීම 10යි. r2 කියන්නේ කිලෝග්‍රෑම් 3යි 2යි 5ම මෙයර බලපාන. 50. හරි. මෙයා කිලෝග්‍රෑම් 3යි මෙයා කිලෝග්‍රෑම් 2යි දෙකම මෙතෙන්ද දැනෙනවා. ඒද කිලෝග්‍රෑම් 5ක් දැනෙනවා කිලෝග්‍රෑම් 50. වෙනොත් 10යි. හරි. දැන් දාන F සමානයි. කාටද දාන්න? ඒට. ඒ පැත්තට දෙන 21. අනිත් පැත්තට 9 10 19ක් තියෙනවා. හරි දෙන්න වෙන්නේ ආපස්සට. දැන් මෙහෙම ලියමුකෝ. ඒ පැත්තට P අනිත් පැත්තට F1 ඍණ F2 දෙන්න වෙන්නේ මෙතන. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. ඒ P කියන්නේ 21. ඍණ 19.
හරි. මෙතන එනවනේ දෙකක්. ඒ සමානයි 1යි ms ඍණ 2. පළවෙනි උත්තරය. 25. අරසම් බෝල දෙකක් තියෙනවා P හා Q. හරි. P බෝලේ භ්‍රමණය කරනවා. හරි. Q බෝලේ භ්‍රමණයක් රහිතව. එකම තිරස් මට්ටමක සිට දෙන්න විසි කරන U. හරි. ආරම්භක වේග සමාන නම් එකම උසකට තමයි එන්නේ. හැබැයි ඒ උසේදීත් මෙයා කරකිනවා. ඒ උපරිම උසේදී මේ දෙන්නගේ සිරස් ප්‍රවේග බිඳුවයි. හැබැයි මෙයා භ්‍රමණය වෙමින් ඉන්නේ. P Qට වඩා ඉහළ නැගී. වැරදි. සිරස් ප්‍රවේගය සමානය. ඒ හින්දා දෙදෙනාම සමාන උසක් ඉහළට ගමන් කරනවා. හරි. B. උපරිම උසේදී P හා Q ගේ චාලක ශක්තිය ශුන්‍ය වේ. Q ගැනයි චාලක ශක්තිය බිඳුවයි. හැබැයි P ට ප්‍රමාණිත චාලක ශක්තියක් තියෙනවා. උපරිම උසේදී P ට මොකක්ද තියෙන්නේ? භ්‍රමණ චාලක ශක්තියක්. ඇත්ත. Q ශක්තිය බිඳුවයි. C. P හා Q එකවර බිම් පතිත වේ. ගිහිලා අර දෙන්න එකම උසකට නම් යන්නේ එකවර පතිතද. ගත්තා. හරි. එතකොට C විතරයි හරියන්නේ. උත්තරේ 3. හරි. ආගන්න. අද සෙනසුරාදා. හරි. අද සෙනසුරාදානේ. ඉරිද උදේ 7ට කලින් එවන්න ඕන. පෑ දෙක වීඩියෝවක් තියෙන්නේ. පරණ ගමන් හදන්න පුළුවන් අද රැයට. හරි. ඉරිද උදේ 7ට කලින් එවන්න. එවන්නේ කොහොමද? මෙන්න මේ ෆෝමැට් එකට තියෙන්න ඕන. හරි. physics online paper 5. හරි. බහුවර්ණ විවරණ කියලා ලියුවා. තමන්ගේ නම හර්ෂණ නම්. හරි. හර්ෂණ කියලා. ප්‍රශ්න එක. අදහනිය. ආන්සර් දෙක නම් දෙක. ගහුවයි. දෙක. අදාගෙන ගියා. හරි. ආන්සර් 3 නම් 3. ඔය ඉරලා ගියා. ඊළඟට හැමෝම ස්කෑන් කරන්න ඕනේ. ෆොටෝ ගහලා එවන්නේ. ස්කෑන් කරලා මට එවන්න ඕනේ PDF විදියට. මේ වෙලාවට කලින් එවන්න ඕනේ. හරිද? මේ වෙලාවට කලින් එවන්න ඕනේ. මේ වෙලාවට එවන්න බැරි කෙනෙක් ඉන්නෝ නම් හරි මට අද දවස් තුල මැසේජ් එකක් දාන්න ඕනේ හේතුව සහ Tamanට එවන්න පුළුවන් වෙලාව. හරි. හැබැයි බහු මේ විවරණ කොපි කරන්න එපා. විවරණ කොපි කරන්න එපා. මම හරි අනිවාර්යෙන් චෙක් කරනවා විවරණ කොපි කරන්නේ කවුද කියලා. හරි. ඒ හින්දා මේ වැඩේ හරියට හැම එකම කරන්නම වෙනවා. හරිද? එහෙනම් වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ පේපර් එකේ වීඩියෝ එක බදාදා දවසේම
දෙන්න බලාපොරොත්තු වෙනවා කලින් සැලසුම් කරලා වැඩි එහෙනම් හැමෝටම ජය වේවා කියලා හිතුවට මේ ශ්‍රී ලංකාවේ සෑහෙන කාලයකට ජය වෙන පාටක් නැහැ අපි බලමු මෙහෙට ඔයගොල්ලෝ වෙනුවෙන් පාටට බහිනවා පක්ෂයක් නැතුව හැබැයි ප්‍රතිපක්ෂයක් තියෙනවා පක්ෂයක් අපි මම නම් නිරපේක්ෂක ජීවියෙක් නෙමෙයි අර ඔය නිරපේක්ෂක ජීවීන් කියලා ඉන්නේ පක්ෂයක් නැහැ කියන ගොඩක් වෙලාවට මේ ආණ්ඩුවට ඡන්ද දීපු හරිද උඩ තාම එකකින් ගැලවෙන්න නිකන් බෑ වගේ හිතට හරි නෑ වගේ දාලා යන්න බෑ වගේ ඉන්නවා ඒ හින්දා කියනවා අපි නම් නිරපේක්ෂකයි කියලා දෙපොන්න බයිද පරුම් අරගල කරන්නේ කියලා හරිද මේ නිරපේක්ෂක ගොඩක් වෙලාවට ඉන්නවා මේ ආණ්ඩු ඡන්ද දුන්නු තා පරණ නරි නාවන්න බලන් ඉන්නවා පරණ ඉන්නෝ නරි අවුරුදු 74ක් මේක කාපු හරි ඉන්නෝ නරි සහ වෘකයෝ හරිද උන් දෙගොල්ලෝගේ මත් වෙන හිනුම් තමයි නිරපේක්ෂක කියලා අන්තිමට කියලා අතට ගහලා එන්නේ මම නිරපේක්ෂක නෑ අපි මුළු වෙනුවෙන් මහන්සි වෙනවා සටන් කරමු එහෙනම් ජය වේවා සුපුරුදු ප්‍රාර්ථනාව කරට එන හින්දා කියන නිසා එහෙම කිව්වර නම් ජය වෙන්නේ මහන්සි වෙලා ඉගෙන ගනින්න ඉතුරු වෙන්නේ එච්චරයි හරිද අපිට කොන්ද කිරින් තියන්නේ නැගිටින්න ඉතුරු වෙන්නේ එච්චරයි තවද කාරණාවක් සඳුදා දවස් වෙනකොට ඉරිදා සඳුදා වෙනකොට සඳුදා රෑ හරි ඉර බහැලා යන කලින් ටියුට් ක්ලාස් එකේ ෆීස් හැමෝම දාන්න වෙනවා හරි එතනින් එහා මගෙන් වෙලාවල් ඉල්ලන්න එපා කෝඩ් ඉල්ලන්න එපා හරි කිසිම කෙනෙක්ට එන්න දෙන්නේ නැහැ මොකද මේ වැඩේ වෙන්නේ නැහැ සමහර කට්ටිය ඉන්නවා මගෙන් ගැලවිලා යන්න බලාගෙන කියන්නේ කනේ රින්ගන්න බලාගෙන ඉන්නවා කාඩ් ගන්න නැතුව අපිට මේ වැඩේ නිකන් කරන්න බැරිම තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ ඒ හින්දා සමුද වෙනකොට කරුණ කෙල්ලීමක් ෆීස් කෙවල් ඉවර කරන්න ගැටලුවක් තියෙන කෙනෙක් මට අමතුමක් දෙන්න පණිවිඩයක් යවන්න ප්‍රශ්නයක් තියෙනවා සර් මෙහෙම මේ දවසට මම දාන්නම් කියලා ඒ නැති හැමෝම අනිවාර්යෙන් ගෙවන්න ඕනේ ඉරිදා සඳුදා දවස් දෙක තුල බැංකුවට නවාරයකට එහෙම සල්ලි අරන් එන්න එපා සඳට මොකද තව කාඩ් එකක් යනවනේ කි නවාරයකට සඳට ටියුට් ක්ලාස් එකේ වනම් අරන් එන්න එපා එහෙනම් ජය වේවා හැමෝටම